සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, අදත් සුපින්බර අරුණෝදේම පින්වතුන්ලා සූදානම් වෙන්නේ වටිනා දහම් සිතුවිල්ලක් එක්කම තමන්ගේ දවස ආරම්භ කරන්න. දවස ආරම්භ කිරීම විදිහට මුළු ජීවිත කාලෙටම වටින ධර්මාර්ථයක් එකතු කරගන්න මේ සූදානම. අද ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කරපු අපේ ජීවිතයට එකතු කරගත යුතු ධර්මාර්ථය තමයි පින්වතුනේ, ලෝකය වෙනස් කරනවා වෙනුවට තමන් වෙනස් වෙන්න කියන එක. ලෝකය වෙනස් කරන්න දරන උත්සාහය කියන එක ගොඩාක් දෙනෙකුට තියෙනවනේ. ගිහි පැවදි කොයි කාටත් තියෙනවා. අනිත් අයව වෙනස් කරන්න උත්සාහ කිරීම. අසවල්ලු මෙසේ වෙනවා නම් හොඳයි, අසවල් දේ මෙසේ වෙනවා නම් හොඳයි, අසවල් විදිහට කටයුතු සිද්ධ වෙනවා නම් හොඳයි, අසවල් විදිහට වෙනවා නම් හොඳයි කියලා කැමතිවීම, ඒක තුල වාසය කිරීම, ලෝකය වෙනස් කරන්නට හිතීම, මේක තුල මේ ජීවිතේ හරියට වෙහෙසටපත් වෙනවා. ඒ නිසා අපි ගන්න ඕන වෙහෙස දුරු කරගන්න ලස්සන හිතුවිල්ල. මොකද හිතුවිල්ලක් හින්දාමනේ වෙහෙස හටගන්නේ. අපි ඒ හිතුවිල්ල වෙනුවට අපි හිතට දාගන්න ඕන අදහසක්, ලෝකේ කොයි විදිහට ගියත් කමන්නේ මං හරි විදිහට වෙනස් වෙනවා. ලෝකේ කොයි විදිහට ගියත් කමක් නෑ, මං හරි විදිහට වෙනස් වෙනවා කියන තැනට අපි ආවොත් අපිට පුළුවන් පින්වතුනේ අපිව වෙනස් කරගන්න. අපිට පුළුවන් අපිව හදාගන්න. අපිට පුළුවන් අපේ ජීවිතේ අභිවෘද්ධියක් කරා අරගෙන යන්න. ඒ නිසා හිතවිල්ලක් ඇති කරගන්න ලෝකේ වෙනස් කරනවා නෙවෙයි, මං වෙනස් වෙනවා. මං මගේ ජීවිතේ යහපත් ආකාරයෙන් වෙනස් කරගන්නවා කියන අදහසේ සිට අපි අද ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ අද දවසේ ජන්මදිනය සමරන පින්වත් රූත් සුදර්ශනී මහත්මිය විසින් මේ ධර්ම දානමය පින එතුමියට නිදුක් නිරෝග සුවය පිණිසත්, දීර්ඝායුෂ සම්පන්නිය පිණිසත්, මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධය පිණිසත් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා කියන උතුම් අරමුණින් පින්වතුනේ, ජීවිතේ අනිත් අය වෙනස් වෙනවා දකින්න කැමැත්ත නිසා ජීවිතයක් තුළ උපදින්නේම ලාමක කෙලෙස්. ජීවිතේ ලාමක කෙලෙස් උපන්න ගමන් ජීවිතයට එකතු වෙනවා පින්වතුනි වෙහෙස. ඒ ජීවිතය හරි වෙහෙස කරයි. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී ඔන්න ඔය ගැන දේශනා කළා මේ විදිහට. මේක එක පැවිදි ස්වාමීන් වහන්සේ නමක් ආරම්භයා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ භික්ෂුන් වහන්සේගේ නම සුධම්ම.
ඔය සුධම්ම කියන ස්වාමීන් වහන්සේ මච්චිකා සණ්ඩ කියන ගමේ අම්බාටක කියන වනයේ තිබිච්ච විහාරයේ අධිපතියා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ. මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ බවට පත්වුණේ මච්චිකා සණ්ඩේ හිටපු ප්‍රධාන උපාසකතුමෙක්ගේ විහාරේ. ඒ උපාසකතුමා තමයි මේක ගෞතම සාසනයට පූජා කළේ. කවුද ඒ උපාසක? මච්චිකා සණ්ඩ කියපු ගමන් මතක් වෙන්නේ කාවද? චිත්තග්‍රහපතිතුමා. බුද්ධ ශාසනයේ උපාසක පිරිසට මිනුම් දණ්ඩ බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක කෙනෙක් හිතට අදහසක් ඇති කරගන්න ඕනේ මෙහෙම. මං චිත්තග්‍රහපති වගේ වෙනවා. මං හත්තාලවක උග්ග වගේ වෙනවා කියලා. හේතුව දෙදෙනාම අනාගාමී ඵලය සාක්ෂාත් කරපු සම්බුද්ධ ශාසනයේ ඵල ලැබූ උපාසකයෝ. ඒ චිත්තග්‍රහපතිතුමා ඒ කාලේ බුද්ධ ශාසනය හම්බ වෙන්න කලින් ගොඩාක් සල්ලි තිබ්බ ධනවත් ව්‍යාපාරිකයෙක්. මොහුට දැකගන්න ලැබුණා මහානාම කියන මහ තෙරුන් වහන්සේ. මහානාම මහ තෙරුන් වහන්සේ කිව්වේ පින්වතුනේ ගෞතම සාසනයේ තිලෝගුරු අරහත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මුල්ම බණ පදය ශ්‍රවණය කරපු පස්වග භික්ෂුන් වහන්සේලා අතර හිටපු මහානාම මහ තෙරුන් වහන්සේ. චිත්තග්‍රහපතිතුමා ඒ උත්තමයන් වහන්සේට පැහැදුනා. පැහැදිලා දානි පූජා කරලා බණ ඇහුවා. ධර්මය අහනකොට ධර්මය අවබෝධ කළා. ඒ ධර්ම අවබෝධයත් එක්ක චිත්තග්‍රහපතිතුමාට හිතක් උපන්නා තමා සන්තකේ තියෙන වටිනා වනාන්තරය තමන්ගේ ඉඩම අම්බාටක වනය ගෞතම සාසනයට පූජා කරන්න ඕන කියලා. ඔන්න ওই විදිහට තමයි අම්බාටක වනයේ විහාරය හැදුනේ. ඔය විහාරෙ ඉතින් කලින් කාලට භික්ෂුන් වහන්සේලා මාරු වෙනවනේ. සුධම්ම කියලා තෙරුන් වහන්සේ නමක් ප්‍රධානිය වුණා. දැන් ඒ ස්වාමීන් වහන්සේ තමයි විහාරේ කටයුතු ඔක්කොම බලන්නේ. මේ ස්වාමීන් වහන්සේ හරියට හිතට ගත්ත කෙනෙක්. ඒ හිතට ගැනීම නිසා ගොඩාක් අරුබුද හැදුනා. මේ ස්වාමීන් වහන්සේට කවුරු හරි සත්කාර සම්මාන අඩු කළොත් කේන්ති ගන්නවා. මේ ස්වාමීන් වහන්සේට කතා කරන වචනේ පොඩ්ඩක් එහෙම වුණොත් ඒත් සුධම්ම තෙරුන් කේන්ති ගන්නවා. සුධම්ම තෙරුන්ගෙන් අහන්නේ නැතුව මොන හරි වැඩක් සිද්ධ වුණොත් ඒත් කේන්ති ගන්නවා. දැන් ගොඩාක් ජරමර හටගත්තා ඒ කාලේ ඔය අම්බාටක වන විහාරේ. ඉතින් ඒකත් එක්ක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය සුධම්ම භික්ෂුව ආරම්භයා බොහොම වටිනා ගාථා දෙකක් දේශනා කළා. ඒ ගාථා දෙක පින්වතුන්ලාටත් දර්ශනය වේවි තිරේ. පින්වතුන්ලාත් මාත් සමගම මිහිරට සජ්ජායනා කරන්න. අසතං භාවන මිච්ඡේය පුරේක්ඛාරංච භික්ඛුසු ආවාසේ සුච්ච ඉස්සරියං පූජා පරකුලේ සුච්ච නුවණින් නොවාසන සමනා සංගමෙද පෙරටුව හිඳිමින් ගරු සැලකිලි ලබා ගන්ට නිතර ආසා කරන්නේය. තම තමන්ගේ පන්සල්වල ලැබෙන පුද පූජාවල අධිපති වී වැජබෙන්නට සිතමින් කල් ගෙවන්නේය. බලන්න එහි අර්ථය. අසතම් භාවන මිච්ඡේය. අඥාන තැනැත්තා කැමති වෙන්නේ තමන්ම ගරු බුහුමන් ලබන්ට. මේ ඇයෝ මටම වදින්න ඕන, මටම ගරු කරන්න ඕන, මාවම පුදන්න ඕන, මාවම මුල් තැනට අරගෙන යන්න ඕන. ආවාසි පුරේක්ඛාරංච භික්ඛුසු භික්ෂුන් අතරේ ප්‍රධානියා වෙන්නයි ඔහු කැමති. මුල් පුටුවට එන්න. ආවාසේ සුච්ච ඉස්සරියන් ස්ථානවල අධිපතියා වෙලා වාසය කරන්නට ඔහු සතුටුයි. පූජා පරකුලේ සුච්ච අනිත් මිනිසුන්ගෙන් ලැබෙන වන්දන මානයට කෙලගිලගිලා ඉන්නේ. ඒක තමයි ඔහුගේ ජීවිතේ මූලික ඉලක්කය. බාහිර මේ ශරීරයට ලැබෙන සත්කාර ටික.
බාහිරින් ලැබෙන පට්ටම බාහිරින් ලැබෙන දේ බලන්න වින්තුනේ මේක ගිහි අයටත් තියෙනවා පැවිදි අයටත් තියෙනවා. බාහිරින් ලැබෙන ප්‍රතිරූපයට ආසා කරනවා. බාහිර බැබලිල්ලට ආසා කරනවා. බාහිරින් තියෙන අමුතු වැජඹීමට ආසා කරනවා. බාහිර වැජඹීමට කෙනෙක් ආසා කරන්නේ තමන්ගේ අභ්‍යන්තරය තුල වටිනා බවක් නැතිකොට. අභ්‍යන්තරේ හැබෑවටම වටිනවා නම් එයාට බාහිරින් වැජඹීමක් ලැබුණත් එකයි නැතත් එකයි. අභ්‍යන්තරයයි හදාගත යුත්තේ. මොකද බාහිර දේවල් ඔක්කොම මෙහි තියලා යන දේවල්. අපි යම් ඉහළ තැනකට ගියාට පස්සේ අපේ ෆොටෝ එක ගහනවා නේද බිත්තියේ. බිත්තිය ගහලා අපි ලබාගත් උපාධි අපේ පට්ටම් ඔක්කොම යටින් ගහලා සටහනක්. එහෙම සටහන් පින්වතුන්ලා දැකලා නැද්ද? ගිහි පැවිදි දෙපාර්ශ්වයේ මේ බඳු සටහන් තියෙනවා බිත්තිවල. සටහන විතරයි. ෆොටෝ එක විතරයි. අයිතිකාරය ඔක්කොම ගිහිල්ලා. ඒ අයෝ මැරිලා ගිහිල්ලා. ඉතින් අපටත් ඕක නොවේද වෙන්නේ? ඒක තමයි සිද්ධ වෙන දේ. එනිසා බාහිර ලාමක දෙයකට ආසා කරන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ ගාථාව මෙහෙම විස්තර කළා. මමේව කතං මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝච වඩ්ඩති. ගිහි පැවදි හැම දෙනෙක්ම මා කවුදැයි දැත යුතුයමය. මෙහි වෙහෙරේ හැම වැඩක්ම මගේ අතින්ම කෙරුණේ. ඒ වගේම සෑම දෙයක්ම මට කියලයි කළ යුත්තේ. මේ අයුරින් හිතන කෙනා පවිටු බාල සිතුවිලි මැද ආසාවත් මාන්නයත් වැඩි කරගන්නේය සිතේ. එයාට ඉතුරු වෙන්නේ අවසානයේ ලාමක ආසා සහ මාන්නේ විතරයි කියනවා. එයා හිතන ක්‍රමේ නිසා. මොකද්ද හිතන ක්‍රමේ? මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ. මේ ගිහි පැවදි හැමෝම මගෙන් අහලා තමයි කටයුතු කරන්න ඕන. මමේව අතිවසා අස්සු. මගෙන් අවවාද අනුශාසනා උපදෙස් ගන්න ඕන. කිච්චා කිච්චේසු කිස්මිචි. මේක කොහොමද වෙන්න ඕනේ? මේකට මොකද්ද කරන්න ඕනේ? මේක කොයි විදිහටද සාර්ථක වෙන්නේ? මගෙන් උපදෙස් ගන්න ඕන. ඉති බාලස්ස සංකප්පෝ. මගෙන් අහන්න ඕන, මට ඕන විදිහටම වෙන්න ඕන. මම තමයි මෙතන සියල්ල දන්නා කෙනා කියලා යමෙක් සිතයි නම් එය බාලයාගේ සංකල්පයයි. ඉච්ඡාමානෝව වඩ්ඩති. ඒ තුලින් වැඩෙන්නේ ආසාවත් මාන්නයත් පමණි. බාහිර වෙනස් කරන්නට දඟලන දෙගලිල්ලෙන් ලාමක ආසා වැඩි, මාන්නය වැඩි, වෙහෙස වැඩි, මහත් වූ අරුබුදම හැදේ. කෙනෙක් උත්සාහ කරනවා නම් තමන්ව හදාගන්න. ඒක නා සාර්ථකත්වයේ කරා යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුවක් හිටියා මෝලිය පග්ගුණ කියලා. මොකද්ද පින්වතුනි භික්ෂුවගේ නම? මෝලිය පග්ගුණ. වෙනස් විදිහේ නමක්. ඔය මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ හරියට භික්ෂුණීන් වහන්සේලාත් එක්ක හිතවත්. භික්ෂුණීන් වහන්සේලාත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේත් එක්ක හිතවත්. ඒ හිතවත්කම වැරදි ඇසුරක් නෙමෙයි. වැරදි ලාමක ඇසුරක් එහෙම එකක් නෙමෙයි මේ තිබුණේ. නමුත් කලින් කලට භික්ෂුණීන් වහන්සේලාත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේව බලන්ට විහාරයට එනවා. මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේත් භික්ෂුණීන් වහන්සේලාව දැකීම පිණිස නිතර දෙවේලේ ඒ භික්ෂුණීන් වහන්සේලාගේ විහාරවලට වැඩම කරනවා. වැඩම කළා ඉතින් මේගොල්ලෝ පැය ගණන් කතා බහ කර බොහොම
සීනහා මුසු මුහුණින් ප්‍රිය මුහුණින් කටයුතු කරනවා. මේක අනිත් භික්ෂුන් වහන්සේලා දැක්කා. ඒ භික්ෂුන්ට මේක දකිනකොට හිතුණා මේ යන ක්‍රමේ මතුමත්තෙහි පැවැත්ම පිණිස හොඳ ක්‍රමයක් නෙමෙයි. භික්ෂුණීන් එක්ක ඕනවාට වඩා කල් ගත කිරීම. භික්ෂුණීනුත් ඕනවට වඩා භික්ෂුන්ගේ ඇසුරට කැමති වීම මේක අර්බුදයක් කරා යන තැනක්. සමහරවිට අපේ මෝලිය පග්ගුණ මේ ආයස්මතුන් වහන්සේ මේ ක්‍රමයට ගිහිල්ලා ලාමක ඇසුරක් දක්වා වුණත් හිත පරිහානියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මෝලිය පග්ගුණ භික්ෂුවට දැනුවත් කළ යුතුයි කියලා හිතලා ඔන්න භික්ෂුන් වහන්සේලා ගිහින් කිව්වා. ආයස්මතුනි යෝක ওই විදිහට නම් සුදුසු නෑ. ඔබ ඕනවට වඩා වැඩි භික්ෂුණීන් එක්ක කියලා කිව්වා. කිව්ව ගමන් මෝලිය පග්ගුණ භික්ෂුව ගැටුණා. ඇයි මට ඕන විදිහට මේවා කරන්න බැරි? ඇයි මට ඕන විදිහට භික්ෂුණියක් ඇසුරු කරන්න බැරි? මොකටද මේ නීති? මෙන්න මෙයා කිපුණා. එතකොට භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා මේ භික්ෂුවට මේ කාරණේ පහදන්න අමාරුයි. අපි එහෙනම් භික්ෂුණීන්ගේ පැත්තෙන් ගිහිල්ලා භික්ෂුණීන්ට මතක් කරමු. භික්ෂුන් වහන්සේලා අර භික්ෂුණීන්ට සිහිපත් කළා. නුඹලා මෝලිය පග්ගුණ භික්ෂුවත් එක්ක ඇසුර පොඩ අඩු කරන්න. ඕක වැඩි. කිව්ව ගමන් ඒ භික්ෂුණීනුත් කිපුණා. කිපිලා මෙතන අරුබුදයක් හටගත්තා. දැන් භික්ෂුන් වහන්සේලාට මේක පැති දෙකෙන්ම විසඳන්න බෑ. මහා කරුණික බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ මෝලිය පග්ගුණ භික්ෂුවගේ ලාමක ඇසුරක් නැති බව. භාග්‍යතුන් වහන්සේ මෝලිය පග්ගුණ භික්ෂුව ගෙන්නුවා. ගෙන්නලා ඇහුවා ඇත්තද මෝලිය පග්ගුණ මේ භික්ෂුන් කියන කාරණාව? ඔබ භික්ෂුණීන් එක්ක කල් ගත කරනවා පමණට වඩා වැඩිය කියලා කියන්නේ ඇත්තද? නිතර භික්ෂුණීන් එක්ක කතා බහෙන් ගත කරනවා කියන්නේ හැබෑද? එතකොට මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි ඇත්ත. ඊළඟට ඒ කාරණේ වැරදි කියලා පොඩ්ඩක් හේතු ගන්නවන්න බෑ, වචනයක් කියාගෙන යන්න බෑ. ඔබත් භික්ෂුණීනුත් දෙපාර්ශ්වයෙන් කිපෙනවා කියන්නේ ඇත්තද? කේන්ති අරගෙන මේ භික්ෂූන්ටම අපහාස කරන්න පටන් ගන්නවා කියන්නේ හැබෑද? මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ පිළිගත්තා. ඇත්ත කිව්වා. එතකොට මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ළඟ තිබුණා ඒ ලස්සන ගතිගුණය. මොකද්ද? තමන්ගේ දෝෂය පෙන්වලා දෙනකොට ශාස්ත්‍රෝන් වහන්සේ ඉදිරියේ හිස නැමුවා. ඇත්ත කියලා පිළිගත්තා. ආපෝ නෑ ස්වාමීනි මේ භික්ෂුන් මේ බොරු කතාවක් නෙමේ කියන්නේ කියලා එහෙම භාග්‍යතුන් වහන්සේට තමන්ගේ ඇත්ත ස්වභාවය වහන්න උත්සාහ කළේ නෑ. බුදුරජාණන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට හරි ලස්සන අවවාදයක් කළා. මෝලිය පග්ගුණ ඔබ මෙහෙම හිතන්ට. කවුරු හරි ඔබේ මූණට කියන වචන කවුරු හරි බැවිල්ලා ඔබට කියන වචන ආකාර පහකට මෝලිය පග්ගුණ ඔබට ඇහෙන්න පුළුවන්. කලටත් අකලටත් කියන වචන ඔබට අහන්න ලැබෙවි. ඒ කිව්වේ සුදුසු කාලෙත් වචන කියනවා. නුසුදුසු කාලෙත් වචන කියනවා. අපි අහන්න කැමති නැති වෙලාවෙත් අපිට වචන අහන්න ලැබෙනවා. සමහර ලාවට අපි අහන්න අකමැති වෙලාවෙත් අපිට වචන අහන්න ලැබෙනවා. අපි ඒ වචනේ අහන්න කැමති නැති වෙලාවක් ඒක. නමුත් ඒ වෙලාවේ වචන අහන්න ලැබෙනවා. කලටත් අකලටත්. ඊළඟට සත්‍යනුත් අසත්‍යනුත් වචන අහන්න ලැබෙනවා. කරපු වැරද්දක් සම්බන්ධයෙන් ඇත්තම අහන්න ලැබෙනවා. ඔබ මේ වැරද්ද කළා නේද කියලා. සමහර ලාවට වැරද්දක් කියලා හිතාගෙන කතා කරන එක අහන්න ලැබෙනවා. මෘදු විදිහටත් පරුස විදිහටත් වචන අහන්න ලැබෙනවා. සමහරු ආදරෙන් කරුණාවෙන් කතා කරන්නේ, සමහරුන්ගේ වචන සැරයි. යහපත කැමැත්තෙනුත් අයහපත කැමැත්තෙනුත් වචන අහන්න ලැබෙනවා. තමන්ගේ යහපත කැමතිව යහපත උදෙසා කියන වචනත් තියෙනවා. නමුත් සමහර ලාවට වචන අහන්න ලැබෙන්නේ යහපත උදෙසා නෙමෙයි.
අයහපතක් උදෙසාත් වචන අහන්න ලැබෙනවා. ওই විදිහට මේ සමාජයෙන් මොන විදිහේ වචන අහන්න ලැබුණා. බුදුරජාන් වහන්සේ වදාලා මෝලිය පග්ගුණ ඔබ ඉන්න ඕනේ මෙන්න මෙතන. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මං පාපී වචනයක් පිට කරන්නේ. මං කේන්ති ගන්නේ නෑ. මං හැමෝම ගැන මෙත් සිතින් ඉන්නවා. අප්‍රමාණ වූ මෙත් සිතක් මේ සියලු සත්වයන් සුවපත් වේවා කියන අදහසින් මං පතුරවාගෙන ඉන්නවා. මං ඇවිස්සෙන්නේ. ආන් එහි තැන ඔබ ඉන්න ඕන කිව්වා. ලෝකේ වෙනස් කරන්න හිතීම නෙවෙයි. මට යහපත් වචනම අහන්න ලැබෙන්න ඕන. අයහපත් ඒවා මට අහන්න ලැබෙන්න එපා කියලා ලෝකේ වෙනස් කරන්න හිතන්න හොඳ නෑ. මට කට්ටිය කතා කරන්න ඕනේ මිහිරි වචන වලින්මයි. මට සැර වචන කියන්න හොඳ නෑ. එහෙම ලෝකයේ වෙනස්කම බලාපොරොත්තු වෙන්න හොඳ නෑ අපි. අපි හදාගන්න ඕනේ කොතනද? අපේ අභ්‍යන්තරයේ. ලෝකෙන් මොන දේ ආවත් අපිව විනාශ කරන්න බැරි විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට උපමාවක්. මෝලිය පග්ගුණ මිනිස්සෙකුට හිතුණා පොළොව නොපොළොවක් කරන්න. ඒ කිව්වේ මේ මහ පෘථිවිය නැති කරන්න හිතුණා. මං මහ පෘථිවිය නැති කරනවා කියන අදහසින් මේ මිනිහා ඇවිල්ලා උදැල්ලක් අරගෙන හාරන්න පටන් ගත්ත කියනවා. මම මේ පොළොව තියන්නේ හාරලා විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මෝලිය පග්ගුණ ඔබට මොකක්ද හිතෙන්නේ? ඒ මිනිස්යාට පුළුවන් ද පොළොව නොපොළොවක් කරන්න? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ මිනිස්යා ඒ කරන්න හදන්නේ ඔහුට කරන්න බැරි දෙයක්. පොළොව නොපොළොවක් කරනවා කියන එක ඔහුට කරගත නොහැකිය. බුදුරජාණන් වහන්සේ වදාලා මෝලිය පග්ගුණ ඔබත් ඒ පොළොව වගේ වෙන්න. කාටවත් වෙනස් කරන්න බැරි කෙනෙක්. බාහිරින් එන කිසිම දෙයක් හේතු කරගෙන විනාශ වෙන්නේ නැති කෙනෙක්. ඔබත් එහෙම හිතන්න. බාහිරින් කොච්චර කිපෙන අරමුණක් ආවත් මං කේන්ති ගන්නෑ. මං පාපී වචනයක් පිට කරන්නේ. මං ඇවිස්සෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මෝලිය පග්ගුණ ඔබට සමහරලාවට ඇතමෙක් අතින් පහරක් ගහන්නත් පුළුවන්. ඔබට අතින් කවුරු හරි පහරක් ගැහුවත් ඒ ඔබට ගහන්න එන කෙනා ගැන ඊළඟට ඔබට නොවේ ඔබේ හිතවත් භික්ෂුණීන්ට තව පිරිසක් පහරක් ගහන්න පුළුවන්. ඔබේ හිතවත් වූ කෙනාට පිරිසක් පහර ගහන්න එනකොට හෝ ඔබට පුළුවන් නම් මෙතන ඉන්න. මම නම් මගේ හිත වෙනස් කරගන්නේ. මං පාපී වචනයක් පිට කරන්නේ. මං හැම කෙනෙක් ගැනම හිතානුකම්පිව ඉන්නවා. බාහිර ඇවිස්සිල්ලට අනුරූපව මං වෙනස් වෙන්නේ නැති කෙනෙක් වෙනවා කියන තැන ඔබට ඉන්න පුළුවන් නම් මෝලිය පග්ගුණ ඔබ එහෙම වාසය කරන්න. හරියට මේ වගේ මිනිස්සුෙකුට හිතුණා කියනවා ගංගා කියන නදියේ වතුර ගංගා නදිය පිංගුතුනේ මහා ජලස්කන්ධයක්. මේ වතුර හුළු අත්තකින් රත් කරන්න ඕන කියලා හිතුණා කියනවා. එතකොට මේ පුද්ගලයා හුළු අත්තක් අරගෙන එනවා. ඇවිදිල්ලා ගංගාවේ වතුර රත් කරන්න ලැහැත්ති වුණා මේ හුළු අත්ත වතුරේ ගහලා. බුදුරජාණන් වහන්සේ අහනවා මෝලිය පග්ගුණ ඒ පුද්ගලයාට පුළුවන්ද හුළු අත්තෙන් ගංගා නදියේ වතුර රත් කරන්න? වතුර ගොජ ගාලා නටන මට්ටමට පත් කරන්න පුළුවන්ද හුළු අත්තකින්? ස්වාමීනි ඒකේ පුද්ගලයාට කරන්න බෑ. ඒක ඔහුට වෙහෙසක්. බුදුරජාණන් වහන්සේ වදාලා මෝලිය පග්ගුණ ආන්ගේ වගේ ඔබත් ගංගා නදිය වගේ වෙන්න. කාටවත් වෙනස් කරන්න බැරි ජීවිතයක්. යහපත තුල මනවින් පිහිටි ජීවිතයක්. බලන්න පින්වතුනේ අපිට පුළුවන් නම් අපේ ජීවිතේ මෙහෙම ගොඩනගා ගන්න. අපේ යහපත කාටවත් නසන්න බෑ. ඒ නිසා හදාගත යුත්තේ කාවද? තමාවමයි. බාහිර නම් නොවේ. බාහිර ඊතා සැනසුණු සුවසේ ගත කරන ජීවිතයක් කියලා කියන්නේ මේ සංසාර ගමනේ අපේ පැතුමක් විතරමයි. ඒක ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. සංසාරය කියලා කියන්නේ දුක්ඛිත ගමනක්. ඒ දුක් සහිත ගමනේ
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ මුණ ගැහෙන මොහොත අපිට අපිව වෙනස් කරගන්න ලැබුණු මොහොතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට මෝලිය පග්ගුණ ඔබ අහසක් වගේ වෙන්න. අහසේ කාටවත් බෑ Tamanට ඕන විදිහට පාට වලින් චිත්‍ර අඳින්න. ඒ වගේ ඔබ වෙනස් කරන්න බැරි කෙනෙක් වෙන්න. ඒ වෙනස් කරන්න බැරි කෙනෙක් වෙන්න කිව්වේ පින්වතුනි දැඩි චරිතයක් වෙන්න කියලා නෙමෙයි. තමන්ගේ යහපත බාහිර දෙයක් නිසා වනසා ගන්නේ නැති කෙනෙක්. බාහිර දෙයක් හේතු කරගෙන තමන්ගේ යහපත තමන් වනසා ගන්නව නම් මේ බාහිර ඕන කෙනෙකුට පුළුවන්නේ අපිව පාලනය කරන්න. බාහිර කිසි කෙනෙකුට අපිව පාලනය කරන්න බැරි යහපත තුළ පිහිටි ජීවිතයක් අපි උපදව ගන්න උත්සාහ කරන්න ඕන. අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වතුන්ලා එහෙම හිතක් ඇති කරගන්න. මං මගේ යහපත වනසා ගන්නේ නෑ කියන එක. බාහිර දේවල් නිසා බාහිර දේවල් මේ විදිහට වෙනස් වෙන්න ඕන කියන අදහස නිසා තමන්ගේ යහපත වනස ගන්න එපා. බාහිරට ඇඟිලි දික් කරන්න පුරුදු වෙන කෙනෙක් වෙන්න එපා. ගොඩාක් අයගේ ජීවිතවල තියෙන එකක්. බාහිරට ඇඟිලි දික් කිරීම කියනවා අසවල්ලුන්ගේ වැඩේ හින්දා තමයි මට කේන්ති ගියේ. අසවල්ලු නිසා තමයි මට හිත එකලස් කරගෙන ඉන්න බැරි. අසවල් ආයතනයේ අසවල් පුද්ගලයා නැත්තම් මං සතුටින් ඉන්නවා. අපි එහෙම කියන්නේ නැද්ද? අපි සමහරවිට තමන්ගේ හිතවතාට තමන්ගේ සමීපම කෙනාට සමහරවිට තමන්ගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට කියනවා ඔයා අර වැඩේ කළේ නැත්තම් මට මෙහෙම වෙන්නේ. අපි එහෙම චෝදනා කරනවා. බාහිරට. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ බාහිර වෙනසක්. අසවලා මෙසේ සිටියා නම් මම මෙසේ සිටිමි. අසවලා මේ අයුරින් සිටියේ නම් මම මෙසේ සිටිමි. අපි එහෙම හිතනවා. බාහිරින් එහෙම කරන්න පුළුවන් වීම කියලා කියන්නේ වින්ගතුනේ අපේ ජීවිතේට තියෙන මහා ලාභයක්. මහා ලාභයක්. බුද්ධ කාලේ එහෙම සිද්ධියක් වුණානේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා තියෙනවා රජගහ නුවරට වෙන්න වේදේහිකා කියලා නෝනා කෙනෙක්. ඒ වේදේහිකා නෝනාට හිටියා කාලී කියලා හරිම දක්ෂ කඩිසර වැඩකාරියක්. මේ වැඩකාරී තමන්ගේම මේ මුළු සිටු මන්දිරේම තියෙන වේදේහිකාවගේ සිටු මන්දිරේම තියෙන කටයුතු තමන්ගේම කටයුතු කියලා හිතලා කඩිසරව කළා. ඒ නිසා වේදේහිකයට කිසි දෙයක අඩුවක් නැහැ කිසි දෙයක ඇදයක් නැහැ. ඇය කේන්ති ගන්නේ නැති තැනැත්තියක් බවට පත් වුණා. දැන් කේන්ති එන්නේ. ඇය ඔය සාදවලට එහෙම ගියාම අනිත් ඇයෝ ඉස්සරහා කියනවා. මට කේන්ති යන්නේ නැනේ. කේන්ති කියන්නේ මොකද්ද කියලා මම දන්නේවත් නැහැ. අනේ මට නම් තරහ යනවා කියලා එකක් නැහැ. මොකද මිනිස්සු තරහ ගන්නවද? දැන් මෙයා කියනවා. මෙයා මේ කිව්වේ තමන් අභ්‍යන්තරයෙන් හදාගත් එකක් නෙමෙයි. බාහිර දෙයක් නිසා ගොඩ නැගුණු දෙයක්. කාලී මේක අහගෙන හිටියා. කාලී වැඩකාරී කල්පනා කළා මගේ මේ නෝනා මෙච්චර මේ පඬිතකම් දොඩවන්නේ තමන්ට කේන්ති යන්නේ නැතුවද? එහෙම නැත්නම් මං වැඩ ටික හොඳට හොයලා බලලා කරන නිසා නෝනාට කේන්ති ගන්න හේතුවක් නැද්ද? මම මේක චෙක් කරලා බලන්න ඕන හිතුවා. හිතලා කාලී වැඩ අතුපසු කළා. වෙනදාට පාන්දර නැගිටින කෙල්ල දැන් නිදි. වේදේහිකා ගියා. වෙනදාට උදේට කිරියක ගේනවා. වෙනදාට උදේ ඇහැරෙනකොට හොඳට අතුපතු ගාලා තිනවා. දැන් අද නැහැ. කෙල්ලට අසනීපයක්වත්ද? වේදේහිකා බලන්න යනවා. යද්දී කෙල්ල කම්මැලිකමේ නිදි. ඇහුවා කෙල්ලේ කාලී මොකෝ මේ උඹට අසනීපද? අනේ නෑ නෝනා මට පොඩ්ඩක් කම්මැලි හිතුණා කියලා කාලී කම්මැලිකමේ ඇඟමැලි කැඩුවා. නෝනාට චුට්ටක් රිදුණා. දෙවෙනි දවස වෙනදා වගේමයි කාලිය හැරිලා නෑ. අතු ගාලත් නෑ. කිරියකත් නෑ. නෝනා එදත් ගියා. කෙල්ලේ මොකද්ද මේකේ තේරුම? සැරට ඇහුවා.
අනේ නේ නෝනා කම්මැලිකමක් ආවා කියලා කාලි ගණන් ගන්න නැතුව කිව්වා. දැන් නෝනට කේන්ති. තරහ නැති තැනැත්ති කියලා කියපු කෙනාට දැන් කේන්ති. ඊළඟ දවසේත් කාලි ඒ දේම කළා. ඊළඟ දවසේ නෝනා ඇවිල්ලා බැලුවා අතු ගාලානේ, කිරි එක හදලානේ, මොකුත් උදේ වෙලා නැහැ. වටපිට බලනකොට තිබුණා පිංගුතුනේ දොරපොල්ලක්. ගත්ත දොරපොල්ල. අරගෙන ගියා. ගිහිල්ලා කතා මොකුත් නැහැ. නිදාගෙන ඉන්න කෙල්ලට ගැහුවා දොරපොල්ලේ. නැගිටපන් කියලා ගහනකොට දොරපොළු පාර වැදුනා ඔළුවට. ඔළුව පැලුණා. ලේ ගලාගෙන කාලි බහිනවා පාරට. පාරේ කෑ ගහගෙන ගියා කියනවා මෙන්න පොඩ්ඩක් වැඩකාරි පරක් වෙලා ඇහැරුණා කියලා. මේ වේදේහිකා නෝනා කරපු දේ කියලා කෑ ගහ ගියා. වේදේහිකාගේ කල්යාණ රාවය වෙනස් වුණා. බාහිර දේවල් වෙනස් කරන්න කැමති කෙනා බාහිර දේට අනුව වෙනස් වෙනවාමයි. බාහිර දේවල් කොයි විදිහට තිබුණත් තමන් වෙනස් වෙන්න හිතන කෙනා තමන්ගේ ජීවිතේ හරියට හදාගන්න මහන්සි වෙන කෙනා කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක හින්දා පින්වතුනි මේ ධර්ම කාරණේදී අපි හිතට ගත යුතුම දේ මොකද්ද? තමාව තමයි වෙනස් කරගත යුත්තේ. තමාවයි හදාගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරියට මේ වගේ බලල් හමින් කරපු බෑග් පසුම්බිය තිබිලා තියෙනවා ඒ කාලේ. බලල් හමින් කරපු පසුම්බියේ විශේෂත්වය තමයි සද්දයක් එන්නේ. හරීම සිනිදුයි වෙල්වෙට් එක වගේ. මෙහෙම එකට අල්ලලා අතුල්ලනකොට කිසිම සද්දයක් නැහැ. සරසර ගාන හඬක් බරබර ගාන හඬක් මුකුත් එන්නේ. දැන් සාමාන්‍යයෙන් ගොරෝසු රෙදි දෙකක් එකට ඇතිල්ලුවොත් සද්දයක් එනවා. ඒ සද්දේ අර බලල් හමින් කරපු පසුම්බියේ නැහැ. එක මිනිහෙකුට උවමනා වුණා කියනවා බලල් හමින් කරපු පසුම්බියෙන් සරසර හඬ හෝ බරබර ගාන හඬ ගන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මෝලිය පග්ගුණ ඒ පුද්ගලයාට පුළුවන් ද බලල් හමින් කරපු පසුම්බියෙන් සරසර හඬ හෝ බරබර හඬ ගන්න? ස්වාමීනි බෑ. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් අදාලා මෝලිය පග්ගුණ ඔබත් ඒ වගේ වෙන්න. කිසි කෙනෙකුට සරසර හඬක්වත් බරබර හඬක්වත් උපද්දන්න බැරි චරිතයක් වෙන්න. හරි ලස්සනයි පින්වතුනි. මේ ධර්ම කාරණා පුළුවන් නම් මේ විදිහටම මතක තියාගන්න. මෙහෙම මතක තියාගෙන හිටියොත් ඔබට කේන්ති යන අවස්ථාවක් ආවත් ඔබට හිතට අදහසක් ගන්න පුළුවන්. මං නම් සරසර ගන්නෑ. මං නම් බරබර ගන්නෑ. මම වෙනස් වෙන්නේ නැතුව ඉන්නවා. කිපෙන්නේ නැති හිතක් ඇතුව ඇවිස්සෙන්නේ නැතු හිතක් ඇතුව මං වාසය කරනවා කියන එකේ අපිට පිහිටලා ඉන්න පුළුවන් වුණොත් අන්න අපි ජයග්‍රහණය කළා. ඇයි පින්වතුනි ජීවිතේට වෙන්න තියෙන ඒවා අපි දන්නවද? අපි දන්නේ නැහැ අනාගතේ අපේ ජීවිතේට මොනවා වෙන්න තියෙනවද කියලා. මේ ලෝකේ අපි හිතපු දේවල් අපි පතපු දේවල් එහෙම උනේ නැහනේ. ඉස්සරහට එහෙම වෙන්නෙත් නැහැ. ඒ නිසා මේකේ වෙනස් වෙන්න ඕනේ තමන්මයි. තමන් වෙනස් වෙන්නේ හිතන ක්‍රමෙන්, කටයුතු කරන ක්‍රමෙන්, තමන්ගේ ආකල්ප වලින්. බුදුරජාණන් වහන්සේ ඒක වදාළේ මෙන්න මෙහෙම. නුවණ තියෙන භික්ෂුවක් කල්පනා කරනවා කියනවා මේ ආකාරයෙන්. අඤ්ඤාහිලා භූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබිනන්දෙය්‍ය විවේක මනුබ්‍රූහයේ සිවුරු දාන මාන ඇතුව වැඳුම් පිදුම් ලාභ ඇතුව සිටිනා මග වෙනත් මගකි. එනමුදුලා භෙට නොඇලී සසර දුකින් මුදවාලන නිවනට යන මග වෙනකකි.
බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්ෂුව නිතරම මේ ගැන නුවණින් විමසා බලමින් නොඇලිය යුතුමයිලා බෙට හුදෙකලාව දිවිගෙවමින් හැසිරිය යුතුමයි දහමේ. අඤ්ඤාහි ලාභූප නිසා පැවිද්ද මුල් කරගෙන ලාභ උපද්දනවා කියලා කියන්නේ වෙනම පාරක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී දුකින් නිදහස් වූ නිර්වාණ ශාන්තියට යනවා කියලා කියන්නේ වෙනම මාර්ගයක්. මේක පාරවල් දෙකක්. බුදුරජුන්ගේ ශ්‍රාවක වූ නුවණැති භික්ෂුව ඕක ඔය විදිහට වෙනම දකිනවා. ලාභ සත්කාර උපදින පාර කියන්නේ වෙනම පාරක්. නිවන් මඟ කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ වෙනම පාරක්. ඔහු ආසා කරනවා සක්කාරං නාබිනන්දෙය සත්කාරේ පැත්තකට දාලා විවේකමනුබ්‍රෝහේ විවේකයෙන් කුසල් වැඩීම. හරිම ලස්සනයි මේ අර්ථයන් පින්වතුනි. මේ අර්ථයන් තුළ එකල භික්ෂුන්, එකල වීරියවන්ත භික්ෂුන්, එකල නුවණැති භික්ෂුන් වාසය කළා. ওই මච්චිකා සණ්ඩේම සිද්ධියක් සිදු වුණා. මච්චිකා සණ්ඩ අම්බාටක වනයේ විහාරයට මහක කියලා භික්ෂුන් වහන්සේ නමක් වැඩම කළා. ඔය මහක ස්වාමීන් වහන්සේ එරිදිමත් කෙනෙක්. උන්වහන්සේට තිබුණා හරිම සුන්දර එරිදි බලයක්. චිත්තග්‍රහපතිතුමා ඔය මච්චිකා සණ්ඩේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට තමන්ගේ නිවසේ දානෙකට ආරාධනා කළා. දානේ වළඳලා අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා සාමාන්‍යයෙන් පිටත් වෙනකොට දවල් 12යි 12:00මාරයි වගේ වෙලාව. ඉතින් භික්ෂුන් වහන්සේලාට යන්න තිබුණු මාවත ඒ වෙලාව වෙනකොට හොද්දටම රත් වෙලා, වැල්ල රත් වෙලා. ඉර එළිය කාෂ්ඨකේ. හරි අමාරුයි ඇවිදගෙන යන්න. අර මහතෙරුන් වහන්සේලාට හරි වෙහෙසකර වුණා මේ ගමන. මහක කියලා කිව්වේ නවක භික්ෂුවක්. පැවිදි පිළිවෙල අනුව ගත්තාම බාල භික්ෂුවක්. මේ භික්ෂුන් වහන්සේට දුක හිතුණා තමන්ගේ වැඩිහිටි භික්ෂුන් ගැන. ඉදිරියට ගිහිල්ලා මහතෙරුන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මේ වෙලාවේ මේ රත් වූ වැල්ල සීතල වෙනවා නම් මේ කාෂ්ඨකේ වෙනුවට වැහි වලාකුලක් වගේ එනවා නම් හොඳ සීතල හුලම් පාරක් ඇඟට වදිනවා නම් වැහි පොදත් එකෙන් දෙක වගේ වැටෙනවා නම් ස්වාමීනි එහෙම හොඳ නැද්ද කියලා ඇහුවා. එතකොට මහතෙරුන් වහන්සේලා කියනවා ආයුෂ්මත් මහකෙනි කොච්චර දෙයක්ද මේ වගේ වෙලාවක එහෙම ශරීරයට පහසුවක් වෙනවා නම්. එතකොට මහක ස්වාමීන් වහන්සේ ආයෙමත් පිටිපස්සටම ගියා. සංඝ පිරිසේ අන්තිමට යන්න පටන් ගත්තා. හැබැයි සුළු මොහොතකින් වැල්ල සීතල වෙනවා. වැහි වලාකුලක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා යන ඉසව්ව වහගත්තා. ඒ වැහි වලාකුලින් සීතල ඇඟට සුව පහසු ඇති වෙන වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්තා. අර පරිසරයේ තිබුණු කර්කස ගතිය නැතුව ගිහිල්ලා සීතල හුලං ඇඟට හමන්න පටන් ගත්තා. මේ මොකක්ද උනේ? මහක ස්වාමීන් වහන්සේ එරදියක් කළා. චිත්තග්‍රහපතිතුමා භික්ෂුන් වහන්සේලාට දානේ පූජා කරලා දානෙන් අනතුරුව භික්ෂුන් වහන්සේලා වෙහෙරට වඩිද්දි පිටිපස්සෙන් පැමිණියා. චිත්තග්‍රහපතිතුමා ඈතට දැක්කා වෙච්ච දේ. තේරුම් ගත්තා එකත් එකටම මේ කලේ එරදියක්. ඒ එරදිය කලේ වෙන කවුරුත් නෙවෙයි අර තරුණ භික්ෂුව. චිත්තග්‍රහපතිතුමා අපේ මහක මහතෙරුන් වහන්සේ මහක ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ඒ ස්වාමීන් වහන්සේගේ කුටියටම යනවා. කුටියට ගිහිල්ලා මහක ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට වඩින්න සූදානම් වෙනකොට කතා කළා ස්වාමීනි කිව්වා. ග්‍රහපතිය මොකෝ කියලා ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේ ගමන අතරමඟදී එරදියක් කළා. ස්වාමීනි මම ආසයි එරදී බලන්ට.
ඔබ වහන්සේට පුළුවන් ද මා උදෙසා එ르දියක් පෙන්වන්න? එතකොට මහක ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් උපාසකය ඔබ ඔබේ ඔය උඩුකය වහගෙන ඉන්න උතුරු සළුව බිම එලන්න. අර වියලි තනකොළ ටිකක් අරගෙන ඔය සළුව උඩින් තියන්න. චිත්තග්‍රහපතිතුමා ඒක කළා. මහක ස්වාමීන් වහන්සේ කුටිය ඇතුළට වැඩම කරලා කුටියේ දොර අගුල දැම්මා. දොර අගුල දානකොට අර අගුළු සිදුරෙන් ගිනි ධාරාවක් පැමිණිලා සළුව මත තිබුණු තනකොළ ටික ඔක්කොම පිච්චිලා ගියා. අළු වුණා. හැබැයි සළුවට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. පින්වතුනි මේක එරදියක්. එරදියකින් විතරයි මේක කරන්න පුළුවන්. එතකොට චිත්තග්‍රහපතිතුමාට හරි සතුටුයි. සන්තෝෂෙන් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අදින් පස්සේ මේ මච්චිකා සණ්ඩය දාලා යන්න එපා. අම්බාටක වනේ මගේ විහාරෙම ඔබ වහන්සේ වැඩ ඉන්න. ඔබ වහන්සේට කිසි අඩුවක් නැතුව මං සිව්පසින් උපස්ථාන කරනවා. එහෙම පුද්ගල ප්‍රසාදයක් ඇති කරගත්තා. පින්වතුනි ඒ මහක ස්වාමීන් වහන්සේගේ ප්‍රවෘත්ති මහක සූත්‍රයේ තිබෙනවා. එදාම හවස මහක ස්වාමීන් වහන්සේ කුටිය අස්පස් කළා. පාත්‍ර සිවුරු අරගෙන අම්බාටක වනේ විහාරයෙන් නික්මුණා. මච්චිකා සණ්ඩ ගමෙමුත් නික්මුණා. යලි පිරිනිවෙන තාක් මච්චිකා සණ්ඩේ පැත්තේවත් ආවේ නැහැ. අඤ්ඤාහි ලාභූපනිසා ලාභ සත්කාර උපදවන පාර වෙනම පාරකි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිර්වාණ ගාමිනී මාර්ගය වෙනත් මගකි. ඒව මේතං අභිඥාය භික්ඛු බුද්ධස්ස ශාවකෝ බුදුරජුන්ගේ ශ්‍රාවක භික්ෂුව මේ මාවත් දෙකක්ම බව මනවින් දන්නේය. එසේ දැන විවේකයටම ආසා කරන්නේය. සක්කාරං නාබිනන්දෙය. තමන්ට ලැබෙන සත්කාර තමන්ගේ නම ප්‍රසිද්ධ වීම තමන්ට පිරිවරක් හැදීම තමන්ට ලැබෙන ප්‍රශංසා මේවාට සතුටු වන්නේ නැත. ඒ නිසා පින්වතුනි අපි අඳුන ගන්න ඕන අපේ ජීවිතවලත් අපි යා යුතු මාවත මොකක්ද? අපි කළ යුතු දේ මොකක්ද කියන එක. අපි යා යුතු මාවත විදිහට අපි කළ යුතු දේ විදිහට අපි හැමතිස්සෙම අඳුන ගන්න ඕන අපේ දෙයක්. බාහිර දේවල් මුකුත් වෙනස් කරන්නට අපි හිතන්න හොඳ නැහැ. බාහිර දෙයක් වෙනස් කරනවා කියන හිතුවිල්ල හිතපු ගමන් ඒ හිතුවිල්ලම අපිට වරදිනවා. ඒ හින්දා හොඳට මේ කාරණේ තේරුම් අරගනිමු අපි. ලෝකේ වෙනස් කිරීම නොවේ කරන්න දෙන්නේ. තම තමාට වෙනස් වීමයි. තම තමාට යහපත් විදිහට ජීවිතේ වෙනස් කර ගන්නට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහිම තරම් වෙනත් අවස්ථාවක් ඇත්තේ නෑ. ඒ නිසා මේ අවස්ථාවේ දුර්ලභ මනුස්ස ජීවිතේට ඊටා දුර්ලභ වූ බුදුසසුන මුණ ගැහිච්ච මේ අවස්ථාවේ අපි හැමදෙනාට අපේ ජීවිත බුදුරජුන්ගේ ධර්මයේ තුලින් සැපවත් වූ ජීවිත බවට සුවපත් වූ ජීවිත බවට මේ සංසාර ගමනේ දුක් විපාක නොවිඳ සසර දුකින් නිදහස් වෙන ජීවිත බවට පරිවර්තනය කරගන්න අපි හැමදෙනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපේනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය ආශිර්වාදය අප හැමදෙනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වත් රූත් සුදර්ශනී මහත්මියට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද සැලසී අද දවසේ ජන්මදිනයේ සමරන එතුමිය නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා.
තමන්ගේ ජීවිතයේ යහපත් වූ ප්‍රාර්ථනාවන් යහපත් වූ සිතුම් පැතුම් සියල්ල ඒ අයුරින්ම සමෘද්ධිමත් වෙත්වා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ සුවසේ ගුණදහම් දියුණු කරගෙන මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ රූත් සුදර්ශනී මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන රංග පෙරේරා ස්වාමි පුරුෂයාට සියලු පුණ්‍ය ධර්මීය අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාව එකතු කරනවා. ධර්ම දානය සිදු කළේ අද දවසේ ජන්මදිනයේ යෙදෙන රූත් සුදර්ශනී මහත්මිය. එතුමියටත් රංග පෙරේරා ස්වාමි පුරුෂයාටත් පවුලේ සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයන් එකලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්නොත් හැම දෙනාට ජීවිතේ කරන කියන රැකී රක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න දියුණු කරගන්න ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් සුවසේ පින් කරගන්න සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබෙත්වා. හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.